මගේ ආදර ප්‍රේමාන්තයනි සියලු සාන්තුවරයන් කියලා කියද්දී සියලු කෙසේ වෙතත් අපි කතෝලික බැතිමතුන් අතර සාන්තුවර බැතිය හරි දයාබරව තියෙන දෙයක්. හැබැයි ඉතින් අපිට කනගාටුවෙන් හරි කියන්න වෙනවා මේ සාන්තුවර බැතියේ යම් අවුල් සහගත තැන් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මූලධර්මවාදී සභා පොඩ්ඩක් මේ සාන්තුවර බැතියෙන් එළියට යන්න හේතුවක් සමහර වෙලාවට කතෝලික ඔබගේ මගේම සමහර චර්යාවන් වල පටලැවිලි සහගත තැන් තියෙන නිසා. අපි සාන්තුවරයෙක් කියලා ගත්තාම අපි ඒ සාන්තුවරයව ගන්නේ නිකන් අපිට අවශ්‍ය දේ කරගන්න, වැඩේ කරගන්න ළඟට යන කෙනෙක් විදියට. ඉතින් මොන හරි නැති වෙච්ච ගමන්ම අන්තෝනි මුනින්ද්‍රයාට කියනවා මොන හරි ලෙඩක් වෙලදිච්ච ගමන්ම සෙබස්ටියන් මුනින්ද්‍රයාට කියනවා කොටින්ම කියනවා නම් දැන් කෙනෙක්ට පාතාලයේ කොන්ට්‍රැක්ට් එකක් දෙන්න ඕන නම් ඒත් අන්තෝනි මුනින්ද්‍රයාගේ සුරෝමේ කළු පාට නූලක් ගැට ගහලා ඒ වගේ කොන්ට්‍රැක්ට් උත් සාන්තුවරයන්ට දෙනවා. තිරුණාද කියන එක අන්තෝනි මුනින්ද්‍රයා බලාගන්නේ. බලමුකෝ එහෙම මොකද අපේ මහවත්ත පල්ලියේ කැටේ කඩලා අන්තෝනි මුනින්ද්‍රයාගේ පල්ලියේ කැටේ කඩලා ඒතර බලමු අන්තෝනි මුනින්ද්‍රයාගේ කටේ කඩලා නම් ඉතින් නොඅසේ පෙන්නනවා. තේරෙනවද? ඒ කියන්නේ ඒක අන්තෝනි මුනින්ද්‍රයා සෙබස්ටියන් මුනින්ද්‍රයාට වගේ මාරාන්තික බයක් තියෙනවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ එයාලගේ ජීවිත කතාවල මොකක්රි අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ මොනවද තියෙනවද කියලා. කෙසේ වෙතත් ඒ වගේ නිකන් පොඩි අවුල් වෙච්ච තැනුත් තියෙනවා මගේ ප්‍රමාන්තේ. දැන් මේවා පැහැදිලි කරගන්න ඕනේ. දැන් මගේ ප්‍රමාන්තනේ දැන් මෙතන අන්තෝනි මුන්ද්‍රයාගේ සුරුම තියෙනවා නම් දැන් මේ සප්‍රසාද වහන්සේ මෙතන ඉන්නවා. මෙහෙම යනවා. තේරුණාද? මෙහෙම ගිහිල්ලා අන්තෝනි මුන්ද්‍රයාගේ සුරුමෙන් වෙලා එනවා. මම දැන් අන්තෝනි මුන්ද්‍රයාට මාරාන්තික දුකක් දැනෙනවා ඇති. ඒ කරන වැඩේ සප්‍රසාද වහන්සේ උන්වහන්සේගේ ප්‍රධානම තැන උනේ සප්‍රසාද වහන්සේ. ඉතින් ඒක දිව්‍ය පූජාව යන වෙලාවෙත් සුරුම ගාව නුවානේ කරනවා. ඒ වගේ ඛේදවාචක තැන් තියෙනවා මගේ ප්‍රමාන්තේ. ඉතින් මම හිතනවා සියලු සාන්තුවරන්ගේ මංගල්‍ය දවසේ අපි මේ ගැන චුට්ටක් හිතන්නට ඕනේ. අපි සාන්තුවර බැතිය කියන්නේ ලස්සන දෙයක්. සාන්තුවර බැතිය කතෝලික සභාව තුළ අපි භක්තිවන්තව කරන දෙයක්. නමුත් ඒකේ තේරුම ඇවිල්ලා අපි ඉල්ලන දේ දෙන්න කොහොම හරි ලබා ගන්න යන තැනක් විතරක් නෙමෙයි. ඒක ඇවිල්ලා සාන්තුවර බැතියේ අග කොටසේ තියෙන දෙයක්. හැබැයි ඊට වඩා මගේ ප්‍රේමවන්තයනි සාන්තුවරයෙක් කියලා කියන්නේ ශුද්ධවන්තයෙක් කියලා කියන්නේ අපි දකිනවා විශ්වාස ලක්ෂණය කියද්දී සාන්තුවරයන්ගේ සාමෝස ධර්මලාභය. ඒතකොට සාන්තුවරගේ සාමෝස ධර්මලාභය කියලා කියද්දී අපි සභාවන් තුනක්, සංඝ තුනක්. ඒ කියන්නේ සාන්තුවරය කියලා කියන්නේ ජයග්‍රාහී සභාව. ජයග්‍රාහී සභාවේදී එයාලා මේ ඔබ මම ඉන්නේ පිල්ග්‍රිම් චර්ච් අපි සංක්‍රමණය කරන සභාවක්. දැන් මේ ලෝකේ සටන් කරන සභාවක්. එයාලගේ ජීවිතේ සටන් කරලා එයාලා පාපයත් එක්ක දුර්වලකම් එක්ක හැප්පිලා ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයේ යැපිලා ජයග්‍රහණය කරපු අය. ඒතර ඒ ජයග්‍රහණය කරපු අය ස්වර්ගයේ ඉඳන් ඔබට මට පුතේ දුවේ ඔබට මට කතා කරලා කියනවා ඒ කියන්නේ ඔබ ඔය විඳින කට්ට ඔය දුක් විඳින තැන ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න අද අපි මෙතන ඉන්න තැන ස්වර්ගික සැපතක් ඔබට උරුමයි කියලා උන් අපිට මතක් කරලා දෙනවා. ඒතර ඒ තැනදී තමයි උන්වහන්සේ ඒ කියන්නේ සාන්තුවරේ ඔබට මට කලින් මේ අරගලේ ගියාය. ඒ කොටස අපිට මතක නැහැ. අපිට මතක අර ඉල්ලන දේ දෙනවයි කියන අපේ අවශ්‍යතාවයන් වලදී ළඟට යනවයි කියන තැන විතරයි. එයාලගේ ජීවිත රටාව අපි කී දෙනෙක් අන්තෝනි මුනින්ද්‍රයාගේ නුවාණය කරන කී දෙනෙක් මගේ ප්‍රේමාන්තේනි. තේරුණාද? සෙබස්ටියන් මුනින්ද්‍රයාගේ නුවාණය කරන කී දෙනෙක් එයාගේ ජීවිතය ගැන දන්නවද? අඩු ගානේ එක දවසක්වත් කියලා තියනවාද අන්තෝනි තුමෙනි තේරුණාද කියන එක ඔබ වහන්සේට තුල තිබුණා වූ දේව වචනේ හසුරවන්න තිබුණ දේශනා ශක්තිය ඒ චතුර කතිකත්වය මට දෙන්න කියලා. මම හිතනවා එහෙම කී දෙනෙක් යාඥා කරලා තියනවාද? අපි යාඥා කරනවා අර චේන් එක ලබා දෙන්න, අරක ලබා දෙන්න. එහෙම දුන්නම බනිස්සව දාන්න දෙනවා. දන්න ගහගෙන ටිපන්දම් පත්තු කරනවා. දැන් මෙහෙම ගොඩාක් කිව්වට අර වගේ ජීවිත ශුද්ධවන්ත භාවයට යනවට වඩා සමහරවිට ඒ යාඥා වලින් තවත් පෙරේතකම් තමයි වැඩි වෙන්නේ. තේරෙනවද කියන එක? තණ්හාවන් වැඩි වෙන්නේ. අර ඉඩම මට කොහොමරි ලබා දෙන්න. අරක කොහොමද නැති වෙච්ච එක මාක ගත් එක්කව මක බෑවිලා යන්න. තේරෙනවද කියන එක? ස්වර්ගෙන් ඈතට යනවා මිනිස් සමහර වෙලාවට ස්වර්ගේ කරා යනවද කියන එක ගැන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සාන්තුවර කියලා කියන්නේ එහෙම ඔබ එයාලගේ ජීවිතයේ අපි දකිනවා මගේ ප්‍රමාන්තේනි ශුද්ධවන්තයෙක් ඔබ පිරිසුදු වෙන්න ඔබගේ යාඥාව බලගතුයි. පිරිසුදු වෙන්න ඔබගේ යාඥාව බලගතුයි. සාන්තුවරයා කියලා කියන්නේ ජීවිතයේ අරගල අස්සේ වේදනාවන් අස්සේ
කට්ටක් කාලා ගිය චරිතයක්. ඒ වේදනාවත් එක්ක ඉන්නකොට ඔබ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඔබ කරන්න ඔබ දඟලද්දී දේව සම්බන්ධතාවය වැඩි වෙනවා. දේව සම්බන්ධතාවය වැඩි වුණයින් පස්සේ ඔබගේ ආඥාව ප්‍රබල වෙනවා. ඒකයි මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ජීවිතයේ ජේසු කතා කරලා කියන්නේ මිමස්මරුවේ හැදිච්ච දරුවව සුව කරන දන ගෝලයන්ට බැරි වෙද්දී උන්වහන්සේ කතා කරලා කියනවා උපවාසය සහ යාඥාවෙන් තොර ඔබට යක්කුම් එළවන්න බෑ. තොර වේදනාව තියෙනවා වේදනාව තුළ බලයක් තියෙනවා. ශුද්ධවන්තය කියලා කියන්නේ ඒ අමාරුකම් අස්සේ ගිය චරිත. මතක තියාගන්න හැම ශුද්ධවන්තයෙක්ම පෞකාරයෙක්. පාපයක් නොකරපු කිසිම කෙනෙක් නැහැ. හැම ශුද්ධවන්තයෙක්ටම පෞකාර අතීතයක් තිබුණා. ඒතර ඒ පෞකාර අතීතය තුළ තමයි එයාලා ඒ ශුද්ධවන්ත භාවයට ගියේ. හැබැයි කොහොමද ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය එල්ලිලා? ඒක අද අපි කතා කරන්නේ පළවෙනි භාග්‍ය මතෙව් 5:3 වගන්තිය. ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. මගේ ආදර ප්‍රේමවන්තනි එයාලා ඇවිල්ලා සාන්තුවර වෙනවා කියලා ඔන්න උදේ පාන්දර මම අද ශුද්ධවන්තයෙක් වෙනවා. ඔන්න ජේසු බලන්න අද මම ශුද්ධවන්තයෙක් වෙනවා. 1 2 3 කියලා මම ශුද්ධවන්තයෙක් කොහොමද වෙනවා කියන චරිත නෙමෙයි. ශුද්ධවන්තයෙක් වෙලා ස්වාමීන් වහන්සේ මම ශුද්ධවන්තයෙක් වුණා. දැන් මගේ ක්‍රෙඩිට් එක මට ලබා දෙන ප්‍රසාදය ලබා දෙන්න. එහෙම කියපු කෙනෙක් නෙමෙයි. දවස ගානේ අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙලා ස්වාමින් වහන්සේ තුල ඒ වරප්‍රසාදයේ යැපිච්ච චරිත. බැගෑ සිතින් දෙව් සරණ පතන අය. කිසිම ශුද්ධවන්තයෙක් එයාලගේ ප්‍රයත්නයෙන් එයාලගේ උත්සාහයෙන් නෙමෙයි ශුද්ධවන්තයෙක් වෙන්නේ. ස්වාමින් වහන්සේට යැපෙන චරිත. ඒකයි පෞලතුමා කතා කරලා කියන්නේ පිලිපිවරුන්ගේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. අපි හැමෝම කියවනවා. පිලිපි 4:13 පෞලතුමා කතා කරලා කියනවා බලන්න දුර්වල චරිතයක් වුණු පාවුලු වැටිලා නැගිටලා ස්වාමීන් වහන්සේත් එක්ක ගමන පටන් ගත්තායින් පස්සේ පරිසීවරයෙක් වෙච්ච පාවුලු එයාගේ ශක්තියෙන් දේවල් කරගෙන කිතුනවන මරන්න පටන් ගත්ත පාවුලු එයාලගේ ආඩම්බරයත් එක්ක එයාලට වාසියක් කරගත්ත ගොඩාක් දේවල් තිබිච්ච සාවුලු මොකද වෙන්නේ මගේ ප්‍රේමවන්තනි වැටිලා එයා පාවුලු වෙලා පාවුලු කියලා කියන්නේ ටයිනි කුඩා කියන චරිතයක්. එයාට වාසියක් වෙච්ච දේ දැන් අවශ්‍යයක් කියලා සලකනවා කියලා පිලිපි 3 කතා කරනවා. පෞලතුමා පිලිපි 4:13 කතා කරලා කියනවා. මා බලවත් කරන කියන්න මා බලවත් තනන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. ඒ කියන්නේ මම නෙමෙයි ස්වාමින් වහන්සේ තුල මට දැන කරන්න පුළුවන්. පෞලතුමාගේ ඇත්ත මොකක්ද? එයා පිළිගන්නවා රෝමා 5:7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය බලන්න. රෝම 5:15 වෙනි වගන්තියේ පෞලතුමා කතා කරලා කියනවා. මම කරන්නේ මා කරන දේ මට නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. මා කරන්නේ මා කැමති දේ බව මට හැඟේ නම් ඒ නීතිය යහපත් බව මට හේතු ගනිමි. සැබවින්ම මා කරන්නේ මා නොව සැබවින්ම මා කරන දේ කරන්නේ මා නොව මා තුල ඇති පාපය වේ. ඒ කියන්නේ ඝට්ටනයක්. මම කරන්නේ මම අකමැති දේ. මගේ ඇතුලේ පාපයක් තියෙනවා. ඒක තමයි පෞලුගේ ඇත්ත. හැබැයි පෞලු කතා කළා කියනවා. මට ස්වාමීන් වහන්සේ තුල සියල්ල කරන්න පුළුවන්. මගේ ආදර ප්‍රේමවන්තනි ශුද්ධවන්තයෙක් කියලා කියන්නේ 100% යැපිච්ච චරිතයක්. ඔබගේ මගේ ජීවිතේ ඒකයි හැම ශුද්ධවන්තයෙක්ටම පෞකාර අතීතයක් තියෙනවා. හැම පෞකාරයෙක්ටම ශුද්ධවන්ත අනාගතයක් තියෙනවා. පෞකාර ස්ත්‍රිය ජේසුගේ පාමුල ඉඳලා ජේසුගේ පා ගල් ගහන්න මිනිස්සු වටෙන් එද්දී ජේසු එයාලව කොමලව නිරුත්තර කරලා යවලා දියණිය කවුරු හරි ඔබට චෝදනා කරාද කියලා අහනවා. නෑ ස්වාමීනි කියද්දී මමත් ඔබට චෝදනා කරන්නේ නෑ. යන්න නැගිට නැවත පව් නොකරන්න. එතනින් පස්සේ ජේසු හමු වෙලා ජේසු නැගිට්ටන ඒ අත අල්ලගෙන ජේසුගේ අල්ලගෙන ජේසු අල්ලගෙන යන ගමනයි ශුද්ධවන්ත ගමන. හැම පෞකාරයෙක්ටම ශුද්ධවන්ත අනාගතයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ මම කොච්චර ස්වාමින් වහන්සේට බද්ධ වෙනවද? බැගෑ සිතින් දෙව් සරණ පතන අය. ඒක අපි දකින්නේ
ඒක අපි දකින්නේ යෙසාය 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තිය. යෙසාය 40 31 වෙනි වගන්තිය අපි හැමෝම කියමු. බැගෑ එහෙත් සමිඳුන් සරණ යන්නෝ කියන්න. සමිඳුන් සරණ යන්නෝ. සිය සවි අලුත් කර ගන්නෝය. සිය සවි අලුත්. රාජාලීන් මෙන් රාජාලී පියාපත් විහිදා යන්නෝය. පියාපත් වී ඔහු දුවන්නෝය. ඔහු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවන්නෝය. එහෙත් වෙහෙස ඇවිදින්නෝය. ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවන්නෝය. එහෙත් ක්ලාන්ත ජෙරමියා 17 7 වෙනි වගන්තිය ගන්න. එයාලා රාජාලීන් වගේ යනවා. කොහොමද රාජාලියා තටු ගහන්නේ නැහැ. රාජාලියා යන්නේ යට ඒ හුළඟට නතුරයින් පස්සේ. දෙව් සරණ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඉහළින් ලැබෙන බලය. ඒ රාජාලියා ඒ බලයත් එක්කයි කටයුතු කරන්නේ. ඒකයි ජේසු ගෝලයන්ට කියන්නේ ඔබ ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ලැබෙන කම්ම. ඒකයි ජේසු මල්ලු යන්නේ යාඥා කරලා දාඩිය ලේ වගේ දාඩියත් එක්ක ඇවිල්ලා ඒ නහර පැලිලා දුක් විඳලා ඉන්න තැන ජේසුට ඉහළින් ශක්තිය ලැබෙන්නේ. දෙව් සරණ පතන කෙනෙක් ශුද්ධවන්තයෙක් කියන්නේ. කිසිම කෙනෙක් එයාලා ජීවත් වෙන කාලේ ශාන්‍යමයි ස්වාමිනී කියපෑ නෙමෙයි. දවස ගානේ ස්වාමින් වහන්සේ තුළ යැපිච්ච චරිතයක්. ඒක අපි දකින්නේ බලන්න සමිඳුන් සරණ සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයකි. ඔහු ගම් යුරේ සිටුව ඇති ගඟටම මුල්ලාද ඇති ගිම්මානයට කිසි බියක් නැති කොළ පරවීයාමක් නැති නියං කාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් අසමානය. ඒ කියන්නේ ගස යැපෙන්නේ දියසීරාවට මුල ඇදලා. එහෙමමයි ඔබගේ ජීවිතේ වෙන්නට ඕනේ. හැම සාන්තුවරයෙක් වගේම ඔබගේ දුබලකමත් එක්ක ඔබ දෙවියන් සොයාගෙන යන්න. අර මුල ගඟ හොයාගෙන යනවා වගේ කල්මුල් ලස්සෙන් පස් පීරගෙන උන්වහන්සේට කනෙක් වෙන්න. ඒ සරණ තුලයි ඔබ මාව ශුද්ධවන්තයෙක් වෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තේනි මතක තියාගන්න ස්වර්ගයේ ඔබ අපි හැම කෙනෙකුටම ඉඩ ඕන තරම් තියෙනවා. උන්වහන්සේ ජෝන්තුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ හරිය ලස්සනට කතා කරලා කියනවා. ජේසුස් කියනවා මම ඔබලව දාලා යනවා. හැබැයි දාලා යන්නේ ඔබගේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදහගන්න මාද අදහගන්න පළවෙනි වගන්තිය දෙවෙනි වගන්තිය මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේහි බොහෝ වාසස්ථාන ඇත එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද මම ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි ඔබට ස්ථානයක් සූදානම් කළ පසු මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි ස්වර්ගයේ ඉඩ තියෙනවා සමහර වෙලාවට මූලධර්මවාදී සභාවන් කියනවා ඒ ඉඩ තියෙන්නේ ඒ කාමර තියෙන්නේ 1,44,000 කියලා. අනිත් අයට මේ ලෝකෙලු ඉන්න වෙන්නේ. සම්පූර්ණයෙන් වැරදි අර්ථකථනයක්. එතන 1,44,000 කියන්නේ 12 වැඩි කිරීම 12. කියන්නේ 144යි වැඩි කිරීම 1000 1,44,000යි. පුරාණයේ ගෝත්‍ර 12 ඊට පස්සේ නවගිවිසුමේ ගෝලයන් පුරාණයේ ගෝත්‍ර 12 මත තමයි විශ්වාසය පදනම තිබුණේ. ඊට පස්සේ නවගිවිසුමේ ගෝලයන් 12 දෙනා මත තමයි මේ විශ්වාසය අපි අත්විවරම කරගත්තේ. ඒක 1000න් වැඩි කරනවා කියලා කියන්නේ අසංඛ්‍යාත සංඛ්‍යාවක්. ස්වර්ගයේ ඔබට මට ඕන තරම් ඉඩ තියෙනවා. ඒක 1,40,000 කාගේද සීල් එක තියෙන්නේ? තේරුණාද සීල් එක තියෙනවා මෙයාගේ සීල් එක. තේරුණාද කියන එක මගේ ප්‍රමාණයෙන් එහායි විතරක් නෙමෙයි. ඔබට මට හැම කෙනෙකුටම ස්වර්ගයේ ඉඩ තියෙනවා. හැබැයි ස්වර්ගයට ෂෝට් කට් එකක් නැහැ. ස්වර්ගයට යනවනම් ඔබ බැගෑ සිතින් දෙව් සරණ පතන්න ඕනේ. මගේ ආදර ප්‍රේමවන්තයනි අද අපි සුවිශේෂය ගන්නේ භාග්‍යයට. ඔබ මම දැනගන්නට ඕනේ බැගෑ සිතින් භාග්‍යවන්තයි කියලා කියන වචනේ හරිම තේරුම එන්නේ මකාරියෝස් කියන ග්‍රීක වචනේ. මකාරියෝස් කියලා කියන්නේ භාග්‍යයක් නෙමෙයි. මකාරියෝස් කියලා කියන්නේ සතුට කියන එක. සතුට කියන්නේ මේ උච්චාවචේෂණය වෙන ත්‍රිල් එකක් නෙමෙයි. සදාතනික කිසිම ජීවිත සිද්ධියකින් කැළඹෙන්නේ නැති හොල්ලන්න බැරි අචින්ත්‍ය අකලංක සතුටක්. දුර ස්වාමීන් වහන්සේ කියනවා ඔබට ඒ සතුට බැගෑ සිතින් දෙව් සරණ පතන ඔබටයි ඒ සතුට හම්බ වෙන්නේ. ඒක මගේ ප්‍රේමාන්තනේ happiness is a journey. ඒක ඔබ ජීවත් වෙන විදියක් ජීවත් වෙන රටාවක්. ස්වර්ගය කියලා කියන්නේ ඔබ දෙවියන් වහන්සේව මුණට මුණ දකින්න තැන. එතකොට ඔබ මම අද පූජාවටත් එන්න බැරි තැනක ඉන්නේ. ඔබ ගෙදර ඉඳන් මේ පූජාව අහන්නේ. මම දන්නවා ඔබගේ හදවත රිදෙනවා ඇති.
ඔබට කක් කියනවා ඇති. එතන මට ජේසුව ලබන්න ඕනයි කියලා කැක්කුමක් ඇති. උන්වහන්සේ කියනවා ශෝක වන ඔබ භාග්‍යවන්තයි. ශෝක වන ඔබ භාග්‍යවන්තයි. මොකද ඔබ සැනසීම ලබනවා. අද ඔබ දුක් වෙන්නේ ජේසු නිසා නේද? ඔබ භාග්‍යවන්තයි මගේ ප්‍රමාන්තේනේ. ඔබ ඔබගේ පාපය ගැන ශෝක වෙද්දී මම පව් කරා මට ඒ ජේසු ආදරය කියලා දැනෙද්දී මහා හදවත බිඳෙන මොහොතක් එනවා. බිඳුණු සිත ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයි. ඔබ භාග්‍යවන්තයි. ඔබට සැනසීම හම්බ වෙනවා. ඔබ අනිත්‍යගේ පව් ගැන හිතද්දී එයාලා ජේසුගෙන් ඈත් වෙන විදිය දකිද්දී ඔබගේ හදවත බිඳෙනවා නම් ඔබ ශෝක වෙන කෙනෙක්. ඔබ භාග්‍යවන්තයි. හැබැයි මගේ ප්‍රේමවන්තනි ඒක බලාපොරොත්තුවේ ගමනක් නෙමෙයිද? ඒ භාග්‍ය ඔබට මේ වෙලාවේ පේන්නේ නැහැ. ලොක්ඩවුන් වෙලා හිර වෙලා ආර්ථිකව බඩගිනි කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙනවා. උන්වහන්සේ රෝමවරුන්ගේ 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය කතා කරලා කියනවා. උන්වහන්සේගේ වචනය කතා කරලා කියනවා අපි ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද? අපි පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ වුනම් තව එහෙත් අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. ඒක බලාගෙන ඉන්න අයිති කර ගැනීම. මගේ ආදර ප්‍රේමාන්තයනි ජෝම්තුමා දකින්න දර්ශනයක්. ජෝම්තුමා දකින්න දර්ශනයක් එයාට පෙන්වනවා ස්වර්ගය. ඇයි පෙන්වන්නේ හේතුව? ජෝම්තුමා සුවිශේෂය ලියන්නේ ජෝම්තුමාගේ ලිපිය ලියන්නේ සුවිශේෂය ලියන්නේ ක්‍රිස්තුවස් 80 අතර. persecution සභාවට පීඩා කරන්න නීරෝ පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 50න් පස්සේ. එතන මේ වෙනකොට ජෝම්තුමා සුවිශේෂය ලියද්දී සහ මේ ලිපිය ලියද්දී සභාව පුදුමාකාර පීඩා කාලයක ගියේ. අධිරාජ්‍යයෙන් පස්සේ අධිරාජ්‍ය කිතුණුවන්ව මරන්න පටන් ගත්තා. පුච්චන්න පටන් ගත්තා. පන්දන් වගේ නගරේ තෙල් දාලා පුච්චලා තිබ්බා. තාච්චි වල බැද්දා. බඩගිනි සිංහයන්ට කන්න දුන්නා. මගේ ප්‍රමාන්තරේ පොළු වලින් ගහලා මැරුවා. අමුයෙන් හැම ගැහුවා. දෙකට පළලා මැරුවා මගේ ප්‍රමාන්තරේ. ඒ තැනදී කිතුණුවන් අධෛර්ය වුණා. අපි ජේසු නිසා මෙහෙමද වෙන්න ඕනේ. මගේ ඔබ දැක්කොත් එහෙම පුරාණ ගිවිසුමේ ජුදා සම්ප්‍රදායේ ජුදා පුරාණ ගිවිසුමේ කතා කරනවා ද්විතීය සංග්‍රහයේ 28 එකේ මට කියන්න වෙලා නැහැ 1 සිට 9 සහ 11. අපි ද්විතීය සංග්‍රහයේ 28 11 වෙනි වගන්තිය විතරක් ගමු. එතන බලන්න එතන ස්වාමීන් වහන්සේ පුරාණයේ කතා කරන ආශිර්වාදය මගේ ආදර ප්‍රේමවන්තනි වෙන්නම ආශිර්වාදයක්. 13 වෙනි වගන්තිය ගන්න. ද්විතීය සංග්‍රහයේ 28 13 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා මා අද දින ඔබට අණ කරන දෙවි සමිදානන් වහන්සේගේ ආඥාවලට කීකරු වී ඔබ ඒවා පිළිපදින්නව නම් සමිදානන් වහන්සේ ඔබ අන්තිමයෙන් නොකොට ප්‍රදානීන් කොටනසේක පහත් නොකොට උසස් කරනසේක. එයාලා කතා කරලා කියනවා මේක කියවගෙන ගියොත් පුරාණ ගිවිසුමේ ආශිර්වාදය මොකක්ද? එයාලගේ කෙත් වතු පිරෙනවා. එයාලා ධන සම්පාරයෙන් පිරෙනවා. එයාලා වත්පොසත්කම් වලින් පිරෙනවා. ස්වාමීන් වහන්සේගේ අටකොටු පුරවනවා. එයාලාගේ සාර්ථක කරනවා. ඒක තමයි පුරාණේ ආශිර්වාදය. දැන් මේක දැකපු කිතුණුවන්ට මේ මොකද ආශිර්වාදය කියන එකේ ප්‍රශ්නයක්. ඒකයි පරිසිවරු අහන්නේ ජේසුගෙන් ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් ඔතනින් බහින්න. කුරුසේ මෙච්චර නීචයෙක් වගේ මැරෙන්න පුළුවන්ද දෙවියන් වහන්සේගේ පුතා? මොකද එයාලගේ ආශිර්වාදය උනේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලත් කෙනා දීර්ඝායුෂ ලබන්නට ඕනේ. දරු සම්පතෙන් පූර්ණ වෙන්නට ඕනේ. වත්පොසත්කම් වලින් පිරෙන්නට ඕනේ. ඒගොල්ලෝ දැක්ක ආශිර්වාදයයි. ජේසුගේ ජීවිතේ එක දරුවෙක්වත් නැහැ. ජේසු අඩු ගානේ කසාද බැන්දේවත් නැහැ. ජේසු අවුරුදු 33 මැරුණා. ආබ්‍රහාම්ලා අවුරුදු 100 ගණන් ජීවත් වෙද්දී දෙවියන් වහන්සේගේ පුතා 33න් ඉවරයි. අපිට දැන් 43යි ලබන අවුරුද්ද. ඒ කියන්නේ 10කට ඉස්සෙල්ලා මැරිලා ජේසු. මගේ ප්‍රමාන්තේනි. එතකොට උන්වහන්සේ වත්පොසත් උන්වහන්සේ කියන හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදලි දෙන මට හිස තියාගන්නවත් තැනක් නැහැ. ඔප්පුවක්වත් නැහැ. ඇඩ්‍රස් නැහැ ජේසුට. එහෙනම් මොකක්ද ආශිර්වාදය? ඒකයි පාවුලතුමාට පෙන්වන්නේ මේ ස්වර්ගික ආශිර්වාදය පුරාණ ගිවිසුමේ කියන ප්‍රොස්පිරිටි ගොස්පල් එකක් නෙමෙයි.
ජීවිතේ අරවා ලැබෙද්දි මේවා ලැබෙද්දි ඒ කියන්නේ දැන් ඔබ ලොක්ඩවුන් එකේදී තේරුණාද ඔබ ට්‍රොලියේ මෙහෙම කන්දක් වගේ අනිත් අයට තියෙන ඒවා තරගෙන තල්ලු කරගෙන ගිහිල්ලා මේකවල ෆ්‍රිජ් එක පුරව ගත්තා නම් ෆ්‍රිජ් එක අරදී චීස් බටර් ඔක්කොම මාරයි කුකුල්ල බක බක එනවා තේරුණාද කියන පෝක්ද බීෆ් ඔක්කොම ෆ්‍රිජ් එකේ මරු අර ඔයගොල්ලෝ දුක් විඳිනවා ඔබ ආශිර්වාදයිද බලාගෙන ඉන්න ලාසර සිඳයිදී සාබ්‍රාම්ගේ තුරුලේ ඔබ ඉල්ලයි වතුර ටිකක් දෙන්න කියලා ඒවා නෙමෙයි නවගීසුමේ ආශිර්වාද මතක තියාගන්න උන්වහන්සේගේ ආශිර්වාදය වෙනස් ඒකයි ඒක දකින්නේ මේ අය කවුද එයාලා දකින අසංඛ්‍යාත දේවදූතයන් සුදු පිරුවට ඇඳගත්ත පිරිසක් හෝසානා කියන ස්වර්ගයේ මේ කවුද මේගොල්ලෝ එයාලගේ ඇඳුම් සුදුයි ශුද්ධවන්තයෝ පිරිසිදුයි මගේ ආදර බෙමන්තනි ඔබගේ මගේ අතර ඔබගේ මගේ ශුද්ධවන්තයාගේ ජීවිතය අතර වෙනස ඒකයි කාර්ලෝ ගැන ජීවිතය ගැන කතා කරද්දී අවුරුදු 15 වෙනි 14 වෙනි කාර්ලෝ ලිකුමේ හැදිලා මැරුණා එයාගේ ජීවිතේ තියෙනවා එයා කොමිසම් කරා මට හරි සන්තෝෂයි මාත් කොමිසම් කරනවා තේරුණාද කියන එක ඊට පස්සේ එයා හැමදාම සප්‍රසාද වංශ ඉස්සරහට ගියා මට හරි සන්තෝෂයි එයා මාත් සප්‍රසාද වංශ ඉස්සරහට යනවා තේරුණාද එයා පූජාවට ගියා අනිවාර්යයෙන්ම මම දවස් ගානේ පූජාවක් තියෙනවා හැබැයි එයා පාදට කිව්වා මම දැනුවත්ව මම පාපයක් කරන්නේ නැහැ එතකොට තමයි මට කොා කියලා හිතේ මොකද මම දැනුවත්වත් මම පව් කරනවා එතනයි වෙනස තියෙන්නේ අරගලයමයි මගේ ප්‍රමාන්තයනේ එයාලා ජේසුත් එක්ක ඇඟයි රාගන හිතයි රාගන ජේසුත් එක්ක පීඩාව මැද්දේ එල්ලිලා හිටියා ඔබ මම මුලින්ම අතාරින්නේ ජේසුව ඒකයි වෙනස එයාලගේ ඇඳුම් සුදු පිරුවට තිබුණේ ඒකයි වෙනස ඔබගේ අරගලයේදී පීඩාවේදී යකා ඔබට උත්තර ඔප්ෂන්ස් ප්‍රොපෝසල්ස් ගොඩාක් ගෙනවා පාපයට යන්න දුක් විඳින්න එපා පුතා මෙන්න ත්‍රිල් එක මෙන්න කික් එක මෙන්න ෆන් එක එතනින් ඔබ මේ පොඩි පුංචි නේ ෂේප් එකේ ඒකත් තියාගන්න මේකත් තියාගන්න දෙපැත්ත කාගෙන යන්න උ කියා දෙනවා අපිට එතන අපි මරාගෙන මල් වෙනට ගිහිල්ලා තාත්තේ පුළුවන් නම් මේ ප්‍රාර්ථනා අයින් කරන්න හැබැයි මාස්ගේ කැමැත්ත කියන තැන ජීවිතේ ඉරණ තැන ඔබ ශුද්ධවන්ත වෙනවා පාපයත් එක්ක ශුද්ධවන්ත භාවයක් නැහැ පාපයත් එක්ක ඔබට ජීවිතේ කොම්ප්‍රොමයිස් කරන්න you can never compromise sin ඒ කියන්නේ ඔබට කමක් නැහැ it's okay මෙහෙමද මේක මේ වයස යටිනේ එහෙම අදාළත්වයක් නැහැ පව් කරන්න බෑ අපි ස්වාමීන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ එයාලගේ ඇඳුම් සුදු වුණේ එහෙමයි. නාස්සේ කතා කරලා කියනවා ඒ ඇඳුම් සුදු වුණේ බැටළු පෝතකයන්ගේ ලේ වලින් පිරිසිදු වෙලා. ඒ කියන්නේ වැටුන්නේ නැත්තේ නෑ. වැටෙන හැම වෙලාවෙම ජේසුගේ තුරුලට ගිහිල්ලා උන්වහන්සේගේ ශක්තියෙන් ආයි පිරිසිදු වෙනවා. යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය ගමු. අපි හැමෝම කියමු. යෙසායා 1:18 කතා කරනවා පාපය රතට ඇති පාපය ගැන. එන්න අපි මේ ගැන සාකච්ඡා කරමුයි කියන්න. එන්න අපි මේ ගැන සාකච්ඡා සමිදානෝ වදාරන සේක. මොකක් ගැනද? ඒක සාකච්ඡාවක්. ඔබගේ මගේ දුබලකම අඩුව පාපය ගැන සාකච්ඡාවක්. ඒකෙදි මොකද වෙන්නේ? නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත් ඒවා හිමෙන් සුදු වන්නේය. තද රතු පැහැයෙන් තිබෙන නමුත් සුදු ලොම්ෙන් වන්නේය. රතු පාපය සුදු කරන්නේ කොහොමද උන්වහන්සේ? උන්වහන්සේගේ රතු ලේ වලින් පිරිසිදු කරලා. එනිසා ඔබගේ මගේ ප්‍රේමාන්තේනි ඒකයි භාග්‍යහටේ කතා කරලා කියන්නේ නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය ඔවුන් දෙවියන් දකිනවා. පිරිසිදු නම් විතරයි ඔබට උන්වහන්සේ පේන්නේ. අපිරිසිදු කමත් එක්ක ඔබට පේන්නේ ඒ ප්‍රශ්නේ අරගලය විතරයි. ඒක විනිවිද දකින්න ඔබ පාරිශුද්ධ වෙන්න ඕනේ. ඔබ පිරිසිදු වෙද්දී ශුද්ධාත්ම ඇස් ඔබට ඇරෙනවා. ශුද්ධාත්මය අනු ඔබගේ පොත්තෙන් එහා දෙයක් ඔබට පෙන්නනවා. මගේ ආදර බෙමන්තේනේ ඔබ මම අපි හැම කෙනෙකුම ඉන්න මේ අමාරු තත්ත්වෙදී ඔබ පව් කර වැටෙනවා නම් ජේසුස් ඒ සිද්ධිය පේන්නේ නැහැ. හැබැයි ඔබ ස්වාමීන් වහන්සේට මනස්තාප වෙලා නැස්ගේ පාමුලට යනවා නම් දැන් මේ වෙලාවේ කොමිසමක් කරන්න බෑ. හැබැයි ඔබ අවංකව සිටින් පාපුච්චාරණය ස්වාමීන් වහන්සේගේ සමාව ඉල්ලලා මනස්තාප වෙනවා නම් ඔබට මේ හැම සිද්ධියක් අස්සෙම බරුණාසෙව දකින්න ගන්නවා. හැම සිද්ධියකම ඔබට උන්වහන්සේව පේනවා.
උන්වහන්සේ හැම සියල්ලක්ම යහපතට පෙරලන බව රෝම 8:28 කතා කරනවා. ඒක ඔබට තේරෙන්න ගන්නවා. ඔබට තේරෙන්න ගන්නවා රෝම 5:3 පීඩාවෙන් ඉවසීමෙන් තැන්පත් බවෙන් කිසිදා නොසිඳෙන බලාපොරොත්තුවක් තියෙනවා. ශිදාත්මයන් ඔබ දේව ප්‍රේමයෙන් පිරපුරවනවා. පාපය අයින් වෙද්දී ඔබට ඒක දැනෙන්න ගන්නවා මගේ ප්‍රේමාන්තේනි. ඒකයි නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයි ඔවුන් දෙවියන් දකිනවා. ඒකයි ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරන්නේ මේ සුද්ධවන්ත ගමනට ඇතුල් වෙන්න. සුද්ධවන්ත ගමනට ඇතුල් වෙන්න. උන්වහන්සේ කතා කරලා කියනවා අද දෙවෙනි කියවීමේ ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි වචනය අයිති කරගමු. ඔබ මම අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ දරුවෙක් මගේ ප්‍රමාන්තේනි. ඒ වචනේ කතා කරලා කියනවා ඒ දරුකම තුල බලන්න තුන්වෙනි පරිච්ඡේදය 1 සිට බලන්න පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද්ද. අපි දෙවියන් වහන්සේගේ කියන්න අපේ දෙවියන් වහන්සේ දරුවෝ යයි කියන තරමට දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. ප්‍රේම කළසේක. ඔබ මම පුතෙක් ඔබ මම දුවෙක් මගේ ප්‍රමාන්තේනි. පුංචි දරුවෝ අතින් වැරදි වෙනවා. හැබැයි ඒ ආදරය ඔබට මට තියෙනවා. ඔබ මම දවස් ගානේ නතු වෙන්නේ ආදරයට. බැරි කමත් එක්ක වැටිච්ච මම වැටි සුදවන්තයෙක් කියලා කියන්නේ නොවැටිච්ච සැනිතයක් නෙමෙයි. වැටිලා නැගිටින චරිතයක්. මගේ ආදරේ ප්‍රමාන්තේනි වැටිච්ච ඔබ තප්පරයක්වත් කල් ගන්න එපා නැගිටින්න. උන්වහන්සේගේ අත අරගෙන ආයි නැගිටින්න. ආයි යන්න උන්වහන්සේත් එක්ක. මොකද උන්වහන්සේ අප්පච්චි, උන්වහන්සේ තාත්තා කියන එක මතක තියාගන්න. ඒ ආදරය ඔබට උරුමයි කියන එක අයිති කරගන්න. ඒ ආදරය ඔබට අයිති. ඒ තාත්තගේ ආදරයත් එක්කයි ඔබ යන්නේ. ඒ ආදරය දැනෙද්දි මගේ ප්‍රේමාන්තේනි ඔබට තප්පරයක්වත් ඒ ආදරෙන් වෙන් වෙලා ඉන්න බෑ. බයයි. මන් දන්න පියතුමෙක් ඉන්නවා. ෆාදර් පාසලක අධ්‍යක්ෂක පියවරෙක් පියතුමෙක් රෙක්ටර්. මං අහුවා ෆාදර් ළමයින්ට ගහනවද? නෑ කලන්න මම ගහන්නේ නෑ ළමයින්ට. මම දඬුවම් කරන්න කොහමද? ඒ ළමයින්ට මාර ආදරේ. ගේට්ටුව ගාව ඉන්නවා මම කියන පියපෙතුමා ඔබ දන්නවා. ඒ ඉස්කෝලේ ළමයි ඉන්නවනේ. ගේට්ටුව ගාව ෆාදර් ඉස්කෝලේ පටන් ගත්තම ගේට්ටුව ගාව ඉන්නවා. මම හිතනවා ළමයි 1000ක විතර නම දන්නවා. නමින් කතා කර කර හැම කෙනාටම ඔළුවට අත තියලා කතා කරනවා. ඊට පස්සේ පියතුමාගේ ඔෆිස් එකට ඕන වෙලාවට ළමයින්ට එන්න පුළුවන්. ඔෆිස් එකට ආවම පස්සේ ඕනමන්ට්ස් තියෙනවා. ඕන ඕනමන්ට් එක අරගන්න පුළුවන්. ඕන එකක් ඔෆිස් එකේ තියෙන ළමයි අරගෙන යනවා. ඉතින් ෆාදර්ත් එක්ක මහා දයාබර සම්බන්ධතාවයි. ෆාදර් මට කියනවා කලන මට ගහන්න ඕනේ නැහැ. මම නිකන් මෙහෙම බලනවා විතරයි. කතා කරන්නේවත් නැහැ. ඒක පිට පැලෙන්න ගහනවට වඩා රිදෙනවා. මොකද ආදරය නිසා. මගේ ආදර ප්‍රමාන්තේනේ ඔබ දරුවෙක් කියන එක මතක තියාගන්න. ඔබ කරන්න පුළුවන් අසමත් જાති වැඩේ කරලා හිටියත් ඔබ දරුවෙක් කියන එක මතක තියාගන්න. උන්වහන්සේට බෑ ඔප්පුව දරුකමේ ඔප්පුව කැන්සල් කරලා ඩිස්කොලිෆයි කරලා ඔබ වෙලවන්න. උන්වහන්සේ කවදාවත් ඒක කරන්නේ නැහැ. ජුදාස් හිතුවේ එහෙම වුණයි කියලා. ඒකයි කාලකන්ණි වුණු ජුදාස්ව. හැබැයි මේ දරුකම තුළ ඔබ තාත්තගේ තාත්තා වගේ වෙන්න ඕනේ. දවසින් දවස අඩුපාඩු ලියාගෙන ලූණු ගෙඩියේ පොතු ගලවනවා වගේ යකඩේ මලකඩ කඩනවා වගේ මේ දුබලකම් ගැලවිලා ඔබ දවස් ගානේ තාත්තා වගේ වෙන්න ඕනේ. උන්වහන්සේ බලාගෙන ඉන්න අය තැන වෙනකම්. මගේ ආදර ප්‍රේමාන්තේනි සාන්තුවර භාවයේ ගමනක්. ඔබ මම ජයග්‍රහණය කරා යන ගමනක්. ඒ ගමනට ඔබට මට අපි හැමෝටම ආරාධනා ලැබිලා ඉවරයි. මතක තියාගන්න. එයාලා කවුද කියලා අහද්දී අර සුදුව රැඳගෙන ඉන්න හෝසානා කියන සුවිශුද්ධයි කියන අසංඛ්‍යාත ජනතාව කවුද කියලා අහද්දී කියන ඔබ දන්නවා ඒගොල්ලෝ කොහෙන්ද ආවේ? මහත් පීඩා මැද පැමිණි ජනතාවක්. මහත් පීඩා මැද පැමිණි ජනතාවක්. මහත් පීඩා මැද පැමිණි ජනතාවක් කියලා කියන්නේ හැම ශුද්ධවන්තයෙක්ම දුක් විඳපු චරිතයක්. උන්වහන්සේ යෙසායා 48 මේ වචනේ නෑ පුතේ 48 උන්වහන්සේ 10 කතා කරලා කියනවා මම ඔබ නින්දාව නැමැති වේදනාවෙන් පිරිසිදු කරනවා. බලන්න වචනය. තප්පරයක් දෙන්න මට. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මම පිරිසිදු කරනවා. මේ කිලුටු මේ රෙද්ද පිරිසිදු කරන්න කොහොමද? මගේ ආදර ප්‍රමාන්තනේ මේක අපි සර්ෆ් එක්සල් වල දානවා.
සර්ෆ් එක්සල් දාලා තියෙනවා. ඔබ දන්නේ සර්ෆ් එක්සල් මොකද කරන්නේ? ඒකේ තියෙන කෙමිකල්ස් වලින් තේරෙනවද අර මල්ලකඩ අර තියෙන ජරාව ඒ කුණු අස්සට ගිහිල්ලා ඒ ඇඳුමයි ෆැබ්‍රික් එක ඒකයි ඒ ඇඳුමයි අතර රිංගලා යව ගලවනවා. අපි මොකද කරන්නේ? මගේ ආදර ප්‍රමාන්තේනි අපි රෙදි හොදනවා. ඒක වෙනම රෙදි. එහෙමත් රෙදි හොදනවා අනිත් අයගේ රෙදිත් හොදනවා. ඒක වෙනම කතන්දරයක්. හැබැයි අපි මේක අරගෙන අතුල්ලලා මොකද කරන්නේ? මෙයාට මොකද කරන්නේ? ඊට පස්සේ මේක අරගෙන පොළවේ ගහන කොච්චර රිදෙනවද? මගේ ආදර ප්‍රමාන්තේනි වේදනාව ඔබ පිරිසිදු කරනවා. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ හීබ්‍රු පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට හිබ්‍රු 12 5 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ කතා කරලා කියනවා සමිඳුන් දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාරන සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කර කොළහුද මගේ පුත්‍රය සමිඳුන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න උන්වහන්සේ තඩවටු කරන කල මලානික නොවන්න මන්ද සමිඳුන් වහන්සේට ප්‍රේම කරන අය කියන්න මන්ද සමිඳුන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ හික්මවනසේක උන්වහන්සේ පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ චොක්ලට් දෙනසේක නේද? දඬුවම් කරනසේක. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් නෑ. උන්වහන්සේත් එක්ක ගමන යනවා නම් උන්වහන්සේ පීඩාව මැදයි ඔබ අරගෙන යන්නේ. හැබැයි මම බලාපොරොත්තුවක ඉන්නේ. ඒ අය මහත් පීඩා මැද නීරෝගේ අනිත් අධිරාජ්‍යයන්ගේ දුක් මහා කරදර පීඩා අස්සේ ආව ජනතාවක්. ඔබගේ මගේ නීරෝ ඇවිල්ලා ඔබගේ මගේ පීඩාව දෙන නීරෝ නෙමෙයි. සමහර ඔබගේ ආර්ථිකය, ඔබගේ හැඟීම්, ඔබගේ පවුලේ ප්‍රශ්න, මේ ලොක්ඩවුන් සිටුේෂන් එක තමයි ඔබගේ නීරෝ. ඔබ හිතන්නේ බා මේක කාලකන්නිකමක් නෙමෙයි. අඩු ගානේ කොරෝනා හැදෙන්නේ ඔබගේ පව්කාරකමට නෙමෙයි. ඒ හැදිච්ච අය නෙමෙයි පව්කාරය. එහෙම කියන්න බෑ අපිට. ආශිර්වාදය ඇවිල්ලා මෙහෙම සුරැකීව ඉන්නවා කියන එක නෙමෙයි. ඊට වඩා එහා තැනක. ඔබ මේ වෙලාවේ දුක් විඳිනවා නම් ඔබ භාග්‍යවන්තයි. ඒ ස්වාමින් වහන්සේ ඔබව පිරිසිදු කරන අත්දැකීම. දැන් ශෝක වෙන ඔබ භාග්‍යවන්තයි. දැන් කඳුළු සලන ඔබ භාග්‍යවන්තයි. මගේ ආදර ප්‍රේමාන්තයනි මේක තමයි වේදනාවේ ගමන. ඒකයි උන්වහන්සේ මතයතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ හරිම දයාබර ඔබට මට මතක් කරනවා. කොහෙන්ද ආවේ 13 වෙනි වගන්තිය? මතේ 7:13. පටු දොරටුවෙන් ඇතුළු වන්න. අපි හැමෝම කියමු. පටු දොරටුවෙන් ඇතුළු වන්න. මතේ 7:13. පටු දොරටුවෙන් ඇතුළු වන්න විනාශයට යන දොරටුව කියන්න. විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළල්ලය. එයින් ඇතුළු වන්නෝද බොහෝය. එයින් ඇතුළු වන්නෝද බොහෝය. ඒ ජීවනයට යන දොරටුව. එහෙත් ජීවනයට යන දොරටුව. පටුය. පාරද අවහිරය. එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි. මගේ ආදර ප්‍රේමාන්තනි අද සුවිශේෂ ආරම්භයේ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තය ගන්න. ජේසු මහා ජනකායක් දැකලා කඳු මුදුනට යනවා. හැමෝම යන්නේ පළල් දොරටුවෙන්. එයාලා ආවේ ජේසු ගාවට ප්‍රාතිහාර්ය කරගන්න. හැබැයි ගමනක් ජර්නි එකකට නෙමෙයි. මතෙව් 5 පළවෙනි වගන්තිය ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණුසේක උන්වහන්සේ වැඩහුන් කාල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත ආහ. සියල්ල අතහැරපු අයයි ජේසු ගාවට ආවේ. ප්‍රාතිහාර්ය ඉෂ්ට කරගන්න අවශ්‍යතාව ඉෂ්ට කරන්න මිනිස්සු හිටියට ගමන යන්නේ කීප දෙනයි. ඒකයි පටු දොරටුවෙන් ඇතුළු වෙන අය පොට්ට දෙනයි. එයාලා ඒක හොයාගන්න අය සුළුතරයක්. මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසුගේ අත අල්ලගෙන යන්න වාක්‍යන එකේදී ඔබ මම පීඩාව හරහා යා යුතුමයි වෙන විදිහක් නැහැ. ඒ නිසා ඔබට ආරාධනා කරනවා අද දවසේ පටු දොරටුවයි ස්වර්ගයට යන්නේ. ඔබට අගහිඟකම් වේදනාවන් ප්‍රශ්න අස්සේ ස්වාමීන් වහන්සේ ඔබව කැඳවීමකට අරගෙන යනවා. ඔබ දරුවෙක් නිසා උන්වහන්සේ ඔබව අත අරගෙන ඔය පීඩාව අස්සේ ඔබව අරගෙන යනවා. ඒ ශුද්ධවන්ත ගමනක් වෙන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි අපි දරුවන්ගෙන් අහනවා ඔබ කැමති කවුරු වෙන්න? ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න, තේරෙනවද? account කෙනෙක් වෙන්න. මෙහෙමයි ලොකු ලොකු දේවල් කියනවා. හැබැයි කවුද කියන්නේ මම ආවේ ශුද්ධවන්තයෙක් වෙන්න කියලා? ඒකයි ඔබගේ මගේ ගමන ශුද්ධවන්ත භාවය කරා යන ගමන. We are a pilgrim church. අපි ඒ ගමනේ යන පිරිසක්.
අපි ශුද්ධවන්තයන්ට යාඥා කරන්නේ ඒකයි. අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. අපි වෙනුවෙන් කන්න ලව් කරන්න. දේව තාත්තත් එක්ක මේ අත නොහැර පාපයේ ඉස්සරහා යක්ෂයාගේ කුරුමානම් මායම් උපක්‍රම උපර වැටි අස්සේ ස්වාමින් වහන්සේ තුල නොරැවටි ගමන යන්න ශක්තිය ඉල්ලන්න. ඒ ජයග්‍රහණ සභාවේ බලය ලබාගෙන මගේ ප්‍රේමවන්තනි මේ ගමන අපි යන්න ඕනේ. එනිසා ශුද්ධවන්ත ගාවය වෙනම අත්දැකීමක්. පීඩාව අරගල මැද ස්වාමින් වහන්සේ ඔබව මාව අරගෙන යන අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමවන්තනි අපි අවසන් කරමු. ජාකබ්තුමා තමයි මුල්ම ප්‍රාණ පරිත්‍යාගීවරයා. ක්‍රියාපති 12 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ජාකබ්තුමාව හිස ගසා දාලා මරනවා. එයා ශුද්ධවන්තයෙක්. හැම ශුද්ධවන්තයෙක්ම ඇන්ද්‍රූතුමා ගහක එල්ලලා මොකද කරන්නේ? ගහක කුරුසයක බැඳලා තියලා ඇන්ද්‍රූව මරනවා. බර්තලෙමෙව්ස් පණ පිටින් හැම ගහනවා. පේදුරුව රෝමයේ කුරුසය අන ගහලා කන පිට ටික ගහලා මරලා දානවා. අල්පයස්ගේ පුත් ජාකබ් උස දේව මන්දිරයක ඉඳලා පහළට හෙලලා වැටුණයින් පස්සේ පොළු වලින් ගහලා දඟලන සිරුරට පොළු වලින් ගහලා මරනවා. තෝමස් ඉන්දියාවේදී හෙල්ලියකින් ඇනලා මරනවා. පිලිප්ව එල්ලලා මරනවා. බර්තලමෙව්ස් සල්මෝනියාවේදී ගල් ගහලා මරනවා. මතෙව් ඉතියෝපියාවේ කඩුවකින් ඇනලා මරනවා. මාක් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇන ගහලා මරලා දානවා. ලූක්ව ග්‍රීසියේදී ඔලිව් ගසක හෙල්ලලා මරනවා. පවුලුතුමා බොහෝ පීඩා කරලා අවසානයේ රෝමේ හිස ගසා දාලා මරනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි සෙබස්තියන්තුමාව ඊතල වලින් හැලලා බල පස්සේ නැවත එයාව පස්සේ මරලා දානවා. ජූඩ්තුමාව පොල්ලකින් ගහලා මරනවා. මේ හැම ශුද්ධවන්තයෙක්ම දුක් විඳපු කෙනෙක්. හැම ශුද්ධවන්තයෙක්ම අරගලයක් කරා ගිය කෙනෙක්. ඒ වේදනාවේ අවසානයේ දක්වාම ජේසුගේ අත නොහැරපු කෙනෙක්. එනිසා ඔබගේ භාග්‍ය පුරාණ ගිවිසුමේ භාග්‍යයක් නෙමෙයි. ඒක වෙනම භාග්‍යයක්. ඔබගේ වේදනාව, අරගලය, පීඩාව, ප්‍රශ්නය අස්සේ ස්වාමින් වහන්සේ තුළ පිරිසිදුව ඉඳලා දෙවියන් දැකලා උන්වහන්සේට පිළිතුරු දෙන ඉනර් රෙස්පොන්ස් එකක්. නිර්මල සිත් ඇත. ඔබ උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ දයාවන්තයි. ඔබ ඇතුළාන්තයෙන් රියැක්ට් කරන්නේ නැතුව රෙස්පොන්ඩ් කරන ඇතුළාන්තයෙන් දයාබරව ස්වාමීන් වහන්සේගේ අතින් ඔය පීඩාව බාර අරගෙන උන්වහන්සේට කීකරුව ජීවත් වෙන කෙනෙක්. ඒ ශුද්ධවන්ත භාවයට යන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. අපි සියලු සාන්තවරයන්ට කියනවා ස්වර්ගයේ අසංඛ්‍යාත දේවදූතයන් සමග ඒ බලය අපිට ලබා දෙන්න. ඒ ශුද්ධාත්මයන්න් විල්ලලා අපි යාඥා කරනවා. ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්න, පාරිශුද්ධ වෙන්න, ඒ භාග්‍ය ලබන්නට, සදාතනික අචින්ත්‍ය සතුට තුළ ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේගේ බලය, ශක්තිය ඉල්ලලා අපි මේ යාගය තුළ මැදිහත් වෙනවා, යාඥා කරනවා. මගේ ආදර ප්‍රමාන්තේනි.